समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता। नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दश बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दश बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दश बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य। උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අතුරුගිරිය අභයපුර අභය දර්ශනාරාමාධිපති සඳුන් අරණ සඟරාවේ නිර්මාතෘ ශාස්ත්‍රපති අති ගෞරවනීය අවසරයි
අපගේ කල්යාණ මිත්‍ර පරපා මුල්ලේ සිරි විමල නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාව ශ්‍රවණය කරන්නටයි. අද සද්ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා බොහෝම වටින විශේෂ සූත්‍රයක්. සූත්‍රේ නම තමයි පුබ්බ නිමිත්ත සූත්‍රය. අපේ භාග්‍යවතුන් වහන්සේක දවසක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, මහණෙනි, දෙව්ලොව දෙවියන් දෙව්ලොවින් චුත වෙනකොට තමන් චුත වෙන බව තමන්ට මතක් කරන්න පූර්ව නිමිති 5ක් පහළ වෙනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ පූර්ව නිමිති 5 මෙහිම. පළවෙනි එක තමයි මල් පර වෙනවා. දෙව්ලොව දෙවියන් පහළ වෙනකොට තමන්ගේ පිනට මල් ලැබෙනවා. තමන්ට ලැබිච්ච මල් තමන්ගේ ඇසට ඊතා ප්‍රියමනාප, තමන්ගේ නාසයට මනා ගන්ධයක් ලැබෙන, ශරීර ස්පර්ශයට උසස් සැපයක් ලැබෙන විශේෂ මල්. ඒ දෙවිවරු තමන්ට ලැබෙච්ච මල් ටික පර වෙනව නම් පර වෙන්නේ චුත වෙන දවසේ. ඊළඟට දෙවෙනි කරුණ, වස්ත්‍ර කිලුට වෙනවා. මාලා මිලායන්ති වත්තානි කිලිසන්ති. වස්ත්‍ර කිලුට වෙනවා. දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු දෙව්ලොව පහළ වෙනකොට උසස් දිව්‍යමය වස්ත්‍ර ලැබෙනවා. එකම වස්ත්‍රයේ ඇඳගෙන හිටියත් ඒ වස්ත්‍රය චුතවන දවස වෙනකන් පින්වතුනි අපවිත්‍ර වෙන්නේ නැහැ. Tamante කැමති නම් කැමති ආකාරයට වස්ත්‍ර වෙනස් කර ගන්න පුළුවන්. හැබැයි කොයිතරම් වස්ත්‍ර ඇඳත් එකඳු වස්ත්‍රයක්වත් කිලුට වෙන්නේ නැහැ. කිලුට වෙනම නම් කිලුට වෙන්නේ චුතවන දවසේ. තුන්වෙනි කාරණාව තමයි හැම රැලි වැටෙනවා. දිව්‍ය ලෝකයේ දෙවිවරු පින්වත්නි දිව්‍ය ලෝකයේ උපදිනකොට සඳහන් කරලා තිබෙනවා දෙවියෙක් නම් අවුරුදු 20ක පෙනුමකින් උපදින්නේ. දෙවියෙක් නම් අවුරුදු 20ක පෙනුමකින් උපදින්නේ.
දෙව් දුවක් නම් අවුරුදු 16ක පෙනුමක් ඇත උපදින්නේ. ඕපපාතික උත්පත්තියක් ලබන නිසා පහළ වෙන කයම Tamanට පහළ වෙන කයම එවැනි විශේෂ ශරීරයක් තමයි දෙවියන්ට ලැබෙන්නේ. හැබැයි අවුරුදු 1000ක් හිටියත් අවුරුදු ලක්ෂයක් හිටියත් අවුරුදු කෝටියක් හිටියත් Tamanට ලැබිච්ච ඒ ශරීරය දහසේ පෙනුම වෙනස් වෙන්නේ නැහැ. අවුරුදු 20 පෙනුම වෙනස් වෙන්නේ නැහැ. අවුරුදු කෝටියක් ගිහිල්ලා බැලුවා ඒ දෙවියන්ට කියන්න පුළුවන් අවුරුදු 20ක් කියලා. හැබැයි සම රැලි වැටෙනවා නම් රැලි වැටෙන්නේ චුතවන දවසේ. හතරවෙනි කරුණ තමයි දහඩිය දමනවා. දෙවිවරු ඒ දෙවිවරු චුතවන දවස වෙනකන් දිවි ලෝකේ දහඩිය දමන්නේ නැහැ. හැබැයි දහඩිය දමනවා නම් දහඩිය දමන්නේ චුතවන දවසේ. පස්වෙනි කරුණ තමයි තමන්ගේ ඉන්න ආසනයට තිබෙන ඇල්ම නැති වෙනවා. ඒ දිව්‍ය ලෝකයේ දෙවියන්ට තමන්ට ලැබිලා තිබෙන ආසනය තමන්ට ලැබිලා තියෙන විමානයට යම් කැමැත්තක් තිබුණා නම් ඒ කැමැති ස්වභාවය ඒ දෙවියන්ට නැති වෙනවා. නැති වෙන්නේ චුතවන දවසේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිව්‍ය ලෝකයේ දෙවියන්ට මේ විදියට පූර්ව නිමිති පහක් පහළ වෙනවා. හැබැයි මේ පහ පහළ වුණාම සමහර දෙවිවරු විතරක් දැනගන්නවා මට දැන් තිබෙන ආයුෂය ඉවරයි. මට දැන් යන්න කාලය හරි. හැබැයි සමහර දෙවිවරු හිතනවා මට ආයුෂ ඉවරුනේ නැහැ කියලා. සමහර අය විතරයි දැනගන්නේ, සමහර අය මේ කාරණාව දැනගන්නේ නැහැ. එහෙම නොදැනගන්න දෙවියන්ට මහේශාක්‍ය දෙවිවරු පූර්ණ නිමිති දැකලා ඇවිල්ලා මතක් කරනවා ඔබට යන්න කාලය හරි කියලා. අපේ මහා මායා දේවිය වෙස්සන්තර ආත්ම භාවයේ සිවි රජතුමාගේ අග්‍ර මහේශිකාව වෙලා පුස්සති කියන නමෙන් උපදින්නේ. ඇය ඊට පෙර භවයේ හිටියේ ශක්‍ර දෙවියන්ගේ අග්‍ර මහේශිකාව වෙලා. දවසක් දැක්ක ශක්‍ර දෙවියෝ තමන්ගේ අග්‍ර මහේශිකාවගේ ආයුෂයෙන් කෙලවර වෙලා පූර්ව නිමිති පහ පහළ වෙලා කියලා. ඒ වෙලාවේදී ශක්‍ර දෙවියෝ ඇයව නන්දන උයනට අරගෙන ගිහිල්ලා ඒ උයනේ මල් වලින් සකස් කරන ලද ඇඳක වතුර වලා ශක්‍ර දෙවියන්ට කියනවා ඔබ කැමති වර 10ක් ඉල්ලන්න මනුෂ්‍ය ලෝකයේ තියෙන කෝටි ගණන් සැප අතරින් කැමති වර 10ක් ඉල්ලන්න මම ඔබට දෙන්නම්. එතකොට ඇය අහනවා ස්වාමීනි ඔබ වහන්සේට මාව එපා වෙලාද? ඇයි ඔබ වහන්සේ මාව මේ දෙව්ලොවෙන් යවන්න උත්සාහ කරන්නේ? ශක්‍ර දෙවියෝ කියනවා නෑ භාර්යාවරු අතරේ මට ඔබ ඊටාම ප්‍රියමනාප භාර්යාවක්.
නමුත් ඔබට තිබෙන අවශ්‍ය දැන් ඉවර වෙලා. ඒ නිසා ඔබට දැන් යන්න කාලය හරි. එතකොට ඇය කියනවා ඊටාම විශේෂ වර 10ක්. මං හිතන වෙස්සන්තර ජාතකයේ කියවන කෙනෙකුට ඒ කරුණ වටහා ගත්තොත් සංසාරේ පින්කම් කරද්දී කරන ප්‍රාර්ථනාවත් විශේෂයෙන්ම දැනගන්න පුළුවන්. අපි අද ගොඩාක් කතා කරනවනේ මේ පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න එපා කියලා. නමුත් මහා මායා දේවියගේ ප්‍රාර්ථනාව දිහා දැක්කොත් ඉන්නම් පින්වත්නි අපට හිතේ මෙහෙමත් ප්‍රාර්ථනාවල් කරන්න පුළුවන්ද කියලා. මොනවද කරපු ප්‍රාර්ථනාව? මනුෂ්‍ය ලෝකේ සිවි රජතුමාගේ අග්‍රමහේෂිකා වෙලා මට උපදින දෙන්න. උපන් ජීවිතේ පුස්සති කියන නම ලැබෙන්න. උපන් භවයේ මගේ නෙත් දෙක නිල්වන්නෝ නෙත් දෙකක් මට ලැබෙන්න. ඇහි බැම නිල්වන්නෝ ඇහි බැමක් මට ලැබෙන්න. ඊළඟට ප්‍රාර්ථනා කරනවා කුණු දූවිලි නොතැරවෙන සමක් සියුම් සමක් මට මගේ ශරීරයට ලැබෙන්න. කොයිතරම් වයසට ගියත් මගේ පපුව නොවැහැරෙන්න. මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවල් 10ක් කරනවා. පින්වත්නි, ඒ ප්‍රාර්ථනාවල් දිහා දැක්කම කොච්චර අවංක ප්‍රාර්ථනාවල්ද කියලා හිතෙනවා. ඊතරදී ඒ කාරණාවේදී විශේෂයෙන්ම මතක් කරනවා ඇයට පූර්ව නිමිති පහ පහළ වුණාට ඇයට දැනුනේ නෑ මම දැන් චුත වෙනවා කියලා. ශක්‍ර දෙවිය ඇවිල්ලා තමයි ඒක මතක් කරන්නේ. ඒ වගේ සමහර දෙවිවරුන්ට නොදැනගන්න දෙවිවරු ඉන්නව නම් දැනගන්න දෙවිවරු වෙවිලා මතක් කරනවා ඔබට දැන් චුත වෙන කාලය හරි කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා සිත දියුණු කරගත්තු නැති කෙනෙක් ඒක දැනගත්තම අතිශයම කම්පාවටපත් වෙනවා. හිතලා බලන්න දිව්‍ය ලෝකයේ තියෙන සැපය මනුෂ්‍ය ලෝකයේ සැපය අභිභවනය කරපු උසස් සැපයක් තමයි දෙව්ලොව තියෙන්නේ. දිව්‍ය ලෝකයේ තියෙන සැපය මනුෂ්‍ය ලෝකේ අපි කාටවත් වර්ණනා කරන්නවත් බැරි උසස් සැපයක් තමයි දෙවිවරුන්ට තියෙන්නේ. පින්වත්නි, ඒ දෙවිවරු විදින සැපය හඳුන්වන්නේ ඒකාන්තෝ සැපයක් කියලා. එවන් මහ සැපයක් විඳින මේ දෙවිවරු තමන්ගේ භවය අත්හැරලා යනකොට කොයිතරම් නම් දුකක් තමන්ට ඇද්ද? හඬන දෙවියන්ගේ ළඟට ගිහිල්ලා මහේශාක්‍ය දෙවිවරු කරුණු 3ක් කියලා ඒ දෙවියන්ව සනසවනවා. මොකද කාරණාවල් 3? පළවෙනි කරුණ තමයි ඔබලා මෙහෙන් චුත වෙලා සුගතියට යන්න. ඊතෝ බෝ සුගතින් ගච්ඡ. ඔබ මේ නික්මිලා සුගතියට යන්න. ඒ සුගතියේ තියෙනවා මනා ලාභයක්. ඒ ලාභය ලබන්න. මනා ලාභයක් තියෙනවා. ඒ ලාභය ලබන්න. ලබපු ලාභේ ශ්‍රද්ධාව පිහිටුව ගන්න.
ධම්සභා මණ්ඩපේ හිටපු එක්තරා ප්‍රඥාවන්ත භික්ෂුවක් නැගිටලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මොකද්ද මේ දෙවියන්ට තියෙන සුගතිය? කොහෙද දෙවියන්ට තියෙන සුගතිය? ඒ සුගතියේ තියෙන ලාභය මොකද්ද? ස්වාමීනි කොහොමද ඒ ලාභේ ශ්‍රද්ධාව පිහිටුවා ගන්නේ? දැන් අපිත් පින් කරලා ප්‍රාර්ථනා කරන්නේ කොහේ යන්න කියලාද? අපි පින් කරලා ප්‍රාර්ථනා කරන්නේ සුගතියට යන්න කියලා. හැබැයි දෙවිවරුත් ප්‍රාර්ථනා කරනවා සුගතියට යන්න කියලා. අපි අපේ සුගතිය හැටියට අපි හඳුන්වන්නේ දෙව්ලොව. නමුත් පින්වත්නි දෙවියන්ගේ සුගතිය හැටියට දෙවිවරු හඳුන්වන්නේ මනුෂ්‍ය ලෝකේ. මහණෙනි මනුෂ්‍ය ලෝකයේ දෙවියන්ට තියෙන සුගතිය. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඒ මනුෂ්‍ය ලෝකයේ තියෙන ලාභය තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන එක. තථාගත පවේදිතේ ධම්ම විනයේ. ඒ තථාගතයන්න් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන එක තමයි මනුෂ්‍ය ලෝකයේ තියෙන එකම ලාභය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මෙතන කියනවා මහණෙනි තමන්ගේ ජීවිතයේ තියෙන වටිනම අවස්ථාව තමයි තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන එක. හැබැයි ඒ කාරණාව හරි අපූර්ව කරුණක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නෑ මනුෂ්‍ය ලෝකයට ගිහිල්ලා ධර්මය අහන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මොන ධර්මය අහන්නද? තථාගතයන්න් වහන්සේ විසින් වදාළ ධර්මය අහන්න. එහෙනම් තථාගතයන් වහන්සේගේ ධර්මය නම් ඒ ධර්මය කාට වැටහිච්ච ධර්මයක්ද? භාග්‍යවතුන් වහන්සේගේ හදවතේ උපන් ධර්මයට තමයි තථාගත ධර්මය කියලා කියන්නේ. එහෙනම් අපි අහන්න ඕන මොන බණද? අපි අහන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මය. නමුත් පින්වතුනි අපි අද සමහර වෙලාවට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේමද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේමද අහන්න කියලා අපිට විමසන්නත් කාලයක් එළඹිලා තියෙනවා. අපිට බුදුහාමුදුරන්ගේ ධර්මය අහන්න දැන් අද භාග්‍යවතුන් වහන්සේ නැහෙනේ. අද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන්න නම් භාග්‍යවතුන් වහන්සේ අද නැහෙනේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ තිසරණ වල පින්වතුනි කිසිම අඩුවක් නැහැ. අද කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේට දානයක් දෙන්න ඕන. ඒ භාග්‍යවතුන් වහන්සේ නැහැනේ. එහෙමනම් නැති කෙනෙකුට අපි කොහොමද දන් දෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දීඝනිකායේ දෙවෙනි පොතේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අන්තිමටම කියනවා සියාකෝ පනානන්ද තුම්හාකං ඒව මස්ස අතීත සත්තුකම් පාවචන. ආනන්ද දුමට මෙන්න මෙහෙම සිතක් පහළ වේ. මොකද්ද? අතීත සත්තුකම් පාවචනං
මේ පෙළ දහම දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ දැන් අතීතයට ගියා කියලා. නත්ති නොසත්තා දැන් ශාස්ත්‍රඥ වහන්සේ නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නකෝ පනේතං ආනන්ද ඒවං දට්ඨබ්බං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එහෙම හිතන්න එපාමයි කියලා. මොකද හිතන්න එපා කිව්වේ? භාග්‍යවතුන් වහන්සේ නෑ කියලා හිතන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ජීවමානයි. කොහොමද භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වෙන්නේ? ජීවමාන නම් අපි ගැන දකින්න ඕන. අපට බලන්න පුළුවන් වෙන්න ඕන. බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ සිදුවෙච්ච ඒ භාග්‍යවතුන් වහන්සේගේ කාර්යභාරය සෑමකල්ලි මේ කාලෙත් වෙන්නට ඕන. නමුත් පින්වත්නි අපට බුදුරජාණන් වහන්සේ රූපයෙන් මේ විදියට නෑ කියලා නොදැක්කට බුදුරජාණන් වහන්සේම ඒ නිසාමයි දේශනා කරේ ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද භාග්‍යවතුන් වහන්සේ නෑ කියලා හිතන්න එපා කියලා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ජීවමානයි. කොහොමද ජීවමාන වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙලෙස් පරිනිර්වාණය කරා. භාග්‍යවතුන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණයත් වුණා. මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලුයනේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය තාමත් එහෙමමයි. තාම ධාතු පරිනිර්වාණය උනේ නෑ. ඇයි භාග්‍යවතුන් වහන්සේ ධාතුන් වහන්සේලා ඉතුරු කළේ? මේ සම්බුද්ධ ශාසනයේ උන්වහන්සේගේ නමින් මේ සසුනට කෙනෙක් බැස ගන්නව නම් ඒ බැස ගන්න කෙනා කෙරෙහි තිබෙන අනුකම්පාව නිසාමයි භාග්‍යවතුන් වහන්සේ ධාතු පරිනිර්වාණය නොකළේ. පින්වත්නි අද භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කරන කිසිම දෙයක අඩුපාඩුවක් අපට කිසිම පැත්තකින් ලැබිලා නැහැ. කිසිම අඩුපාඩුවක් නැහැ. බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පින්වතුනි යම් කරුණක් මේ ලෝකේ තියෙනවා නම් ඒ ඕනම කරුණක් පින්වතුනි අපට අදීතු කරගන්න පුළුවන්. අපට බුදුහාමුදුරන්ට දන් දෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බුදුහාමුදුර වැඩ හිටපු කාලෙත් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී යමෙක් භාග්‍යවතුන් වහන්සේට හිත සම කරගෙන දන් දෙනවා නම් ඒකේ කුසලයේ අඩුපාඩුවක් නෑ. මොකද මේ හිත සම කරගෙන කියන්නේ? බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවෙන් පස්සේදී හිතන්න හොඳ නෑ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ නෑ කියලා. එහෙමනම් ඉන්නෝ වගේ තමයි අපි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ ඉන්නෝ වගේ කියලා හිතාගෙනමයි අපි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්න ඕන ජීවමාන සංඥාවෙන්. භාග්‍යවතුන් වහන්සේට දන්පැන් පූජා කරද්දී දැන් භාග්‍යවතුන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා. අපි ළඟට යන්න ඕන. අපි වඳින්න ඕන. අපි දානෙ පිළිගන්වන්න ඕන. ඒ දානෙ බඳුන් ඉවත් කරන්න ඕන. හැම ඉරියව්වක්ම භාග්‍යවතුන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා කියන සංඥාවෙනුයි අපි කරන්නට ඕන. අපේ දානයේ ජීවමාන බුදුහාමුදුරුවන්ටද පූජා කරේ කියලා පින්වත්නි හිතන්න පුළුවන් නම් ඔබට මෙන්න මෙහෙම සිතුවිල්ලක් උපදව ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි ගෙදර සම්බුද්ධ පූජාවක් පූජා කරනවා.
භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපි ගෙදර සම්බුද්ධ පූජාව පූජා කරනවා. ඔබේ දානය බුදුහාමුදුරුව වෙනුවෙන් ජීවමාන සංඥාවෙන්ම දුන්නද කියලා කියනවා නම් හිතනවා නම් පින්වත්නි බැරි වෙලාවක්වත් ඔබේ ගෙදරට ඇත්තටම බුදුහාමුදුරුව වැඩිය නම් භාග්‍යතුන් වහන්සේ නොසිතෝ මොහොතක එක පාරටම භාග්‍යතුන් වහන්සේ ඔබේ ගෙදර දානෙට වඩිනවා. ඔබට හිතන්න පුළුවන් ද බලන්න මම දැන් බුදුහාමුදුරන්ට පූජා කරලා තියෙන දාන වාජනේ මේසේ එහෙම්මම උස්සලා බුදුහාමුදුරන්ට පූජා කරන්න පුළුවන් ද කියලා හිතලා බලන්න. අන්න ඒ මට්ටමට හිතන්න පුළුවන් නම් විතරයි ඔබේ බුද්ධ පූජාව ජීවමාන භාග්‍යතුන් වහන්සේට දන් දුන්නා කියලා කියන්නට පුළුවන්. ආන් ඒ මට්ටමට අපි භාග්‍යතුන් වහන්සේට දන් පූජා කරන්නට ඕන. අපි භාග්‍යවතුන් වහන්සේ උදෙසා ඒ කරන සීල පුද පූජාවල් වැඩ ඉන්නවා කියන සංඥාවෙන් කරන්නට ඕන. මොකද ඒ පින ඒ විදියටම පින්වත්නි අපට ලැබෙනවා. බුදු කෙනෙකුට දන් දුන්නම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දන් දුන්නම ලැබෙන ආනිසංස කොයිතරම් මහත්ඵලයිද? රතන සූත්‍රයේ අට කතාවේ උදාහරණයක් කියලා තියෙනවා. මුළු ජම්බුද්වීපයේම සම භූමියක් බවට පත් කරලා. ජම්බුද්වීපය කියලා කියන්නේ අපි ලෝක සිතීමේ දකින ඉන්දියාවමම නෙමෙයි. ඒ ඉන්දියාව ඇතුළු සෝවියට් රුසියාව ඉස්පාඤ්ඤය කියන මෙන්න මේ මුළු මහද්වීපයටම තමයි ජම්බුද්වීපය කියලා කියන්නේ. යොදුන් වශයෙන් කිව්වොත් යොදුන් 10000ක් විශාලයි. මෙන්න මේ යොදුන් 10000ක් විශාල මේ මහ භූමිය අපිට මේ පොළොව වගේ සම භූමියක් බවට පත් කරනවා. සම්මාන්තරව තියෙන භූමියක් බවට පත් කරලා ඒ භූමියේ එක අසුනක් අනිත් අසුනට ගෑවෙන පරිදි ආසන පනවනවා. එහෙම ආසන පනවලා හැම ආසනයකම පසේ බුදුරජාණන් වහන්සේ නමක් බැගින් පසේ බුදුරජාණන් වහන්සේලා වාඩි කරවනවා. පින්වත්නි, ඒ සියලු පසේ බුදුරජාණන් වහන්සේලාට යමෙක් දන් දෙනවා, තව කෙනෙක් ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට දානය පූජා කරනවා. උදාහරණයක් කියනවා, භාග්‍යවතුන් වහන්සේට දීපු දානේ ආනිසංසය 12 කලාවෙන් එක කලාවකින් කොටසක් ගත්තත් අරතරන් පසේ බුදුරජාණන් වහන්සේලාට දන් දුන්න කෙනාට ලැබෙන්නේ නෑලු. එතකොට හිතලා බලන්න භාග්‍යවතුන් වහන්සේ නමකට දෙන දාණය කොයිතරම් නම් මහත්ඵලයිද කියලා. එවන් මහත්ඵලයක් ලැබෙන ආනිසංසයක් ලැබෙන ඒ පින අදටත් අපිට කරගන්න පුළුවන්. කොහොමද? පින්වත්නි, කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට අපි හිතමු සිවුරක් පූජා කරනවා. සංඝ රත්නය උදෙසා සිවුරක් පූජා කරනවා. මම ඒ සිවුර අත අල්ලලා බාර ගන්නවා. ඒ සිවුරට අත තියලා බාර ගන්නවා. එතකොට පින්වත්නි, අර පූජා කරපු කෙනාට පින් සිද්ධ වෙනවා. හැබැයි බැරි වෙලාවක්වත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ඒ සිවුර මම අත තියලා බාරගත්තේ නැති වුණොත් අර දායකයාට පින් සිද්ධ වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේටත් එහෙමමයි. බුදුරජාණන් වහන්සේට අපි දන් දෙනකොට
භාග්‍යවතුන් වහන්සේ ඒ දාණයට අත තියලා ඒ දාණය බාර ගන්නට ඕන. එහෙනම් අද අපි බුදුහාමුදුරුවන්ට දේශනාවට ආරම්භයට කලින් මල් වට්ටිය පූජා කළා. ඒ මල් වට්ටිය පූජා කරපු කෙනාට බුදු කෙනෙකුට මල් වට්ටිය දන් දීලා ලැබෙන පින ලැබෙන්න නම් භාග්‍යවතුන් වහන්සේ ওই මල් වට්ටිය අත තියලා බාර ගන්න ඕන. නමුත් අපි දැක්කේ නෑනේ භාග්‍යවතුන් වහන්සේ මල් වට්ටියට අත තියලා බාරගත්තා. පින්වත්නි, බාර ගැනීමේ කාර්යභාරය භාග්‍යවතුන් වහන්සේ මීට අවුරුදු 2500 ගණනකට කලින් කරලා ඉවරයි. මේ මල් වට්ටිය බාර ගැනීමේ කාර්යභාරය භාග්‍යවතුන් වහන්සේ මීට අවුරුදු 2500 ගණනකට කලින් කරලා ඉවරයි. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ මීට අවුරුදු 2500 ගණනකට කලින් දැක්කා අනාගතේ මෙවැනි දවසක මෙවැනි වෙලාවක මෙහෙම පන්සලක ධර්මදේශනාවක් පවත්වනවා. ඊට කලින් මා උදෙසා මෙහෙම කෙනෙක් ඇවිල්ලා මල් වට්ටිය පූජා කරනවා. ඒ මල් වට්ටිය මම ඒ කෙනාට අනුග්‍රහයක් වීම පිණිස බාර ගන්නවා කියන සංඥාවෙන් අපේ භාග්‍යවතුන් වහන්සේ මේ මල් වට්ටියට අත තියලා බාරගෙන ඉවරයි. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේට මේ තරම් කාලයක් බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නමකට අතීත අනාගතයේ පිළිබඳව ආවර්ජනය කරලා තියෙන ශක්තිය නම් උදාහරණ වලින්වත් කියන්න බෑ. එක නිදර්ශනයක් කියවනවා නම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මහා කල්ප 91ක් ආපස්සට ආවර්ජනය කරලා බලනවා මේ විශ්වයේ වැඩ සිටින සියලු සත්‍යයන්ගේ සියලු සිත්. මහා කල්ප 91ක් සියලු සත්‍යයන්ගේ සියලු සිත් සියලු ජීවිත චිත්තක්ෂණයක් ක්ෂණයක් ගානේ ආපස්සට ආවර්ජනය කරලා බලනවා. බුදුරජාණන් වහන්සේට ඒ මහා කල්ප 91 ආවර්ජනය කරලා බලන්න ගියපු කාලය කොච්චරයිද? ධර්මයේ සඳහන් කරලා තියෙනවා. පිටුතුනේ අපි ඉහළට හුස්මක් ගන්නවා. ඒ ගත්ත හුස්ම නැවත පහළට දානවා. හැබැයි පින්වත්නි, ඒ ගත්ත හුස්ම නැවත පහළට දානකොට උඩට ගත්ත හුස්ම මද වේලාවක් නතර කරගෙන තිබිලා තමයි නැවත හුස්ම පහළට දාන්නේ. හැබැයි නතර කරගෙන තිබෙන කාලය තප්පරයකටත් වඩා බොහොම අඩු කාලයක්. හරියට සිහියෙන් හිටියොත් විතරයි මම හුස්ම මොහොතක් නතර කරගෙන ඉඳලා පිට කරේ කියන එක තේරෙන්නේ. අර නතර කරපු කාලේ තියෙනවනේ. භාග්‍යවතුන් වහන්සේට මේ විශ්ව ධාතුවේ ඉන්න සියලු සත්‍යයන්ගේ සියලු සිත් ටික පින්වතුනි ආපස්සට ආවර්ජනය කරලා බලන්න ගියපු කාලය අන්න ඒ තරම් පුංචි කාලයක්. එතකොට හිතන්න, එවන් සුළු මොහොතක් තුල මහා කල්ප 91ක් ආපස්සට ආවර්ජනය කරලා බලන්නට පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේට අපි පින්වතුන් කල්පනා කරලා බලන්න මේ අවුරුදු 2500 ගණනක් අනාගතයට ආවර්ජනය කරලා බලන්න භාග්‍යවතුන් වහන්සේට යන කාලය නම් මං හිතන්නේ තප්පර ගණනකින් මෙන්න මෙපමණයි කියලා කාලයකින් මත උදාහරණකින් කියන්න පුළුවන් කියලා. ඒ තරමටම පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවක් දක්වලා තියෙනවා. එහෙනම් අපි කරන හැම දෙයක්ම
අපි කරන හැම දෙයක්ම භාග්‍යවතුන් වහන්සේ දැකලා ඉවරයි. ඒ නිසායි අපි භාග්‍යවතුන් වහන්සේට ඒ සංඥාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කොහෙද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අද අපි කතා කළොත් 2006 වෙනි සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව තුල තමයි ඒ ධර්මයේ තියෙන්නේ. පොත් 57කින් යුක්ත ත්‍රිපිටක ග්‍රන්ථමාලාව. මෙන්න මේ ධර්මයේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ. ඒකේ විස්තර දේශනාව තමයි අට කතාව කියලා කියන්නේ. ඒ ත්‍රිපිටකේනෝයි අට කතාවෙනු තමයි පින්වත්නි අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට මොකක්ද කියලා හොයාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ ත්‍රිපිටකයෙන් සහ අට කතාවෙන්. අපි කොහොමද බින්වතුනි ඒ ධර්මයේ සැබෑම ධර්මයේ කියලා අපි ඔප්පු කරගන්නේ? අද ත්‍රිපිටකයේ තියෙන ධර්මය හරිම ධර්මය. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්මයි කියලා අපි කොහොමද පින්වත්නි තහවුරු කරගන්නේ? අද අපිට නොඑක් තැන් වලින් ගැහෙනවනේ. ඒ කාලේ හාමුදුරුවෝ මේව කටපාඩම් කරගෙන ඉනකොට වෙනස් වුණා. ධර්මයේ වෙනස් වෙලා සමහර කෙනෙක් සූත්‍ර පිළිගන්නේ නැහැ, සමහර කෙනෙක් අභිධර්මයේ පිළිගන්නේ නැහැ, සමහර කෙනෙක් විනය පිළිගන්නේ නැහැ, සමහර කෙනෙක් අට කතාව පිළිගන්නේ නැහැ, සමහර කෙනෙක් මුළු ත්‍රිපිටක අට කතාව පිළිගන්නේ නැහැ. එහෙමනම් මේ කියන කරුණ හරිද? ධර්මයේ තිබෙන දේවල් වැරදිද? ත්‍රිපිටකගත කරුණු ඒ කාලේ හාමුදුරුවෝ කටපාඩම් කරගෙන එනකොට වෙනස් වුණාද? මෙන්න මේක අපි හිතන්නට ඕන කරුණ. පින්වත්නි, ධර්මයේ වෙනස් වෙලා නම් ඇත්තටම අපි බය වෙන්නට ඕන. ධර්මයේ වෙනස් වෙලා නම් ඇත්තටම අපි බය වෙන්නට ඕන. මොකක් නිසාද බය වෙන්නට ඕන? දැන් අපිට නිවන් දකින්න බෑ කියලා. මොකද නිවන් දකින්න මග මේ ලෝකයේ දේශනා කරන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. රහතන් වහන්සේ නමකට ඒක කරන්න බෑ. රහතන් වහන්සේ නමකටත් බෑ. පසේ බුදුරජාණන් වහන්සේ නමකටත් බෑ. අපි ගොඩාක් වෙලාවට අහලා නම් තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේලාට බණ කියන්න බෑ කියලා. නමුත් කියපු අවස්ථාවල් බොහෝ ප්‍රමාණයක් අපේ ධර්මයේ තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා බණ කියපු අවස්ථාවක් සැලකුවොත් පින්වත්නි, අපි නිතරම කියන ගාථාවක් තියෙනවා. ඉච්චිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිංචතු. ඒ ගාථාව දේශනා කරේ පසේ බුදුරජාණන් වහන්සේලා. පසේ බුදුරජාණන් වහන්සේලාට බණ කියන්න පුළුවන්. හැබැයි බැරි මොකද්ද පසේ බුදුරජාණන් වහන්සේලාට විදර්ශනාව දෙන්න බෑ. ඒ විදර්ශනාව මේ ලෝකේ දෙන්න පුළුවන් එකම කෙනා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. අනිත් හැම කාලයකම කෙනෙකුට තනියෙන් හෝ වඩන්නට පුළුවන් එකම දේ තමයි සමතය. හිත සමාධිගත කරගෙන ධ්‍යාන ලබන්න පුළුවන්, ඉරිදි ලබන්න පුළුවන්, අභිඥා ලබන්න පුළුවන්. හැබැයි විදර්ශනාව දකිනවා කියන එක නම් ඒ විදර්ශනා ඥානය, විදර්ශනා භාවනාව මේ ලෝකේ හැම කෙනෙකුටම කරන්න බෑ.
කරන්න පුළුවන් එකම කෙනා තමයි භාග්‍යවතුන් වහන්සේ නමකට විතරයි. මොකද මේ විදර්ශනා කියන්නේ? විශේෂයෙන් දකිනවා. අපි ඔකට තවත් කියනවා විපස්සනා කියලා. පස්ස කියන්නේ බලනවා, විපස්ස කියන්නේ විශේෂයෙන් බලනවට තමයි විපස්ස කියන්නේ. ඒ ඥානීය මෙලොව වැටෙන්නේ භාග්‍යවතුන් වහන්සේ නමකට විතරයි. සම්මා සම්බුද්ධ ඥානයකට විතරයි ඒ කාරණා වටහා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. පසේ බුදුරජාන් වහන්සේට බෑ. පසේ බුදුරජාන් වහන්සේ නමකට බැරි නම් රහතන් වහන්සේ නමකට කොහොමත් බෑ. ඒ රහතන් වහන්සේ නමකට කොහොමත් බෑ කියලා කියන්නේ. අග්ග ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්නත් උපරිම පාරමිතා පුරන්න ඕන එක අසංඛ්‍යයි කල්පලක්ෂයයි. එක අසංඛ්‍යයි කල්පලක්ෂයයි අග්ග ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන කෙනෙකුට පාරමිතා පුරන්න තියෙන්නේ. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නේ කොච්චර පාරමිතා පුරන්න ඕනද? අසංඛ්‍ය 2යි කල්පලක්ෂය. අසංඛ්‍ය 2යි කල්පලක්ෂයක් පසේ බුද්ධත්වයේ ලබන පාරමිතා පුරන්නට ඕන. මං උදාහරණයක් කියන්න. යම් විෂයක් සම්බන්ධයෙන් කෙනෙක් විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබාගෙන ඒ මූලික උපාධිය ලබාගත්තු කෙනා ගුරුවරයෙක් හැටියට ශිෂ්‍යයන්ට උගන්වනවා. ඒ විෂය පින්වත්නි උපරිම ලෙස ඉගෙන ගත්තෝ මහාචාර්යවරයෙක් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට උගන්වනවා. වැඩිපුරම දැනුම තියෙන කාටද? මහාචාර්යවරයාට. ඇයි? විෂය පිළිබඳ දැනුම වැඩි. එහෙනම් කෙනෙක් ශිෂ්‍යයෙකුට කියලා දෙනකොට පාඩම් අර ගුරුවරයාට වඩාත් හොඳින් කරුණු දක්වමින් ඉදිරිපත් කරන්න පුළුවන් මහාචාර්යවරයාට. පින්වත්නි, එක අසංඛ්‍යයි කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු අග්ග ශ්‍රාවකයන් වහන්සේ නමකට වඩා පින්වතුනි ප්‍රඥාවේ වැඩි කවුද? අසංඛ්‍ය 2යි කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු පසේ බුදුහාමුදුරනම. පසේ බුදුරජාන් වහන්සේ නමකට බණ කියන්න බෑ කියලා කිව්වොත් රහතන් වහන්සේ නමකට කොහොමවත් බෑ කියලා තමයි කියන්න තියෙන්නේ. ඇත්තම කතාව නම් රහතන් වහන්සේ නමකටත් ඒක කියන්න බෑ. අපිට සමහරවිට හිතෙනවනේ මේ රහතන් වහන්සේ නමකට තමන්ගේ ඥාණයෙන් වටහාගෙන දේවල් කියනකොට ඒක හරිය සත්‍යයි කියලා. නමුත් එහෙම වෙච්ච අවස්ථාවලුත් වැරදිච්ච තැන් තියෙනවා. දවසක් එක්තරා රහතන් වහන්සේලා දෙනම පිණ්ඩපාතේ වඩිනවා. එක උපාසිකාවක් මේ දෙනමට දානීය පූජා කරනවා. එක රහතන් වහන්සේ නමක් අර උපාසිකාවකට කියනවා ඔබ දුන්නු දානේ ආනිසංස වලින් ඔබට ජීවිත 100ක් යනකම් ආනිසංස ලැබෙනවා කියලා. යන ගමන් අනිත් රහතන් වහන්සේ අහනවා පිළිතුරු දුන්නු රහතන් වහන්සේට ස්වාමීනි වහන්සේ එහෙම කිව්වේ මට පේනවනේ උපාසිකාවට ජීවිත 1000ක් යනකම් ආනිසංස ලැබෙනවා කියලා. දැන් රහතන් වහන්සේලා පිළිතුරු දෙකක් දෙනවා. එක රහතන් වහන්සේ නමක් කියනවා 100ක් ජීවිත ආනිසංස ලැබෙනවා. අනිත් රහතන් වහන්සේ කියනවා ජීවිත 1000ක් යනකම් ආනිසංස ලැබෙනවා කියලා. එහෙනම් මුන්වහන්සේලා දෙනමගෙන් කවුරු හරි කෙනෙක් බොරුවක් කියනවද? බොරු කියන්නේ නෑනේ රහතන් වහන්සේලා. එහෙනම් මෙතන කවුරුවත් බොරුවක් කියන්නේ නෑ. හැබැයි කවුරු හරි දෙන්නගේ එක්කෙනෙක් වැරදි කියලා නම් තේරෙනවා. මොකද දෙකක් වෙන්න බෑ. පිළිතුර
එකක් වෙන්නට ඕන. ලොකු හාමුදුරන්ගෙන් ගිහිල්ලා අහනවා. ලොකු හාමුදුරුවෝ කියනවා ඔබ දෙන්නම වැරදි. ඒ උපාසිකාවට ජීවිත ලක්ෂයක් යනකම් ආනිසංස ලැබෙනවා කිව්වා. ලොකු හාමුදුරුවෝ රහතන් වහන්සේ නම. එහෙනම් දැන් තවත් පිළිතුරක්. අර දෙනම ගිහිල්ලා මේ කාරණාව හරියටම දැනගන්න ත්‍රිපිටකයම දන්න රහතන් වහන්සේ නමකකින් ගිහිල්ලා අහනවා. මුළු ත්‍රිපිටකයම දරන රහතන් වහන්සේ නමකකින් ගිහිල්ලා අහනවා ස්වාමීනි මෙන්න මෙහෙම සිදුවීමක් වුණා. මේකේ හරි පිළිතුර මොකද්ද? ඒ ත්‍රිපිටක දර මහරහතන් වහන්සේ උත්තර දෙනවා. නුඹලා තුන් දෙනාම වැරදි. යන්න කියලා තුන් දෙනාම දඬුවම් කරගන්න කියලා. කවුරුවත් බොරු කිව්වේ නෑ. නමුත් තුන් දෙනාම වැරදි. මොකද හරියටම ධර්මයේ දන්න කෙනෙක් ඉන්නවනම් ඒ රහතන් වහන්සේලා තුන් නමට කොතනද වැරදුනේ කියලා අපිටත් කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දක්ඛිනා විභංග සූත්‍රයේදී කියනවා කවුරු හරි කෙනෙක් තිරිසන්ගත සතෙකුට ආහාර වේලක් දුන්නොත් ඒ කෙනාට ජීවිත කීයක් යනකම් ආනිසංස ලැබෙනවද? ජීවිත 100යි. තිරිසන්ගත සතෙකුට දුන්නොත් ජීවිත 100ක් යනකම් ආනිසංස ලැබෙනවා. එහෙනම් අර පළවෙනි රහතන් වහන්සේගේ උත්තරේ මේකෙන්ම වැරදි කියලා තේරෙනවා. මොකද අර උපාසිකාව දන් දුන්නේ කාටද? රහතන් වහන්සේලා දෙනමකටනේ. ඊළඟට දක්ඛිනා විභංග සූත්‍රයේ කියනවා දුස්සීල පෘථග්ජනයෙකුට දන් දුන්නොත් ජීවිත 1000ක් යනකම් ආනිසංස ලැබෙනවා. දුස්සීල පෘථග්ජනයෙකුට දන් දුන්නොත් ජීවිත 1000ක් යනකම් ආනිසංස ලැබෙනවා. පෘථග්ජන සිල්වතෙකුට දන් දුන්නොත් ජීවිත ලක්ෂයක් යනකම් ආනිසංස ලැබෙනවා. පෘථග්ජන සිල්වතා කියලා කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා කාටවත් කරදරයක් නැහැ. තමන්ගේ පාඩුවේ රැකියාවක් කරගෙන තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. පව් කරන්නෙත් නැහැ. හැබැයි විශේෂයෙන්ම පින් කරන්නෙත් නැහැ. ඒ කෙනාව හඳුන්වන්නේ පෘථග්ජන සිල්වතා කියලා. එහෙම කෙනෙක් දන් දුන්නොත් ඒ කෙනාට ජීවිත ලක්ෂයක් යනකම් ආනිසංස ලැබෙනවා. එහෙනම් තුන් දෙනාගේ උත්තර තුන ඔතනින් ඔප්පු වෙන වැරදි කියලා. ඔය අනුපිළිවෙලෙන් කියනවා භාග්‍යතුන් වහන්සේ සෝවාන් මාර්ගස්ත කෙනෙකුට කවුරු හරි කෙනෙක් දානයක් දුන්නොත් ආනිසංස කොච්චර ලැබෙනවද? ජීවිත අසංඛ්‍යක් යනකම් ආනිසංස ලැබෙනවා කිව්වා. එහෙනම් අර රහතන් වහන්සේලා තුන් නමට වැරදුනේ මොකද්ද? ජීවිත 100ක් ආනිසංස ලැබෙනවයි කියපු මහරහතන් වහන්සේට පින්වතුනි තමන්ගේ අභිඥාවට අනාගතයේ පිළිබඳව පේන ජීවිත 100යි. එතනින් එහා පැත්තට උන්වහන්සේගේ අභිඥාවට පේන්නේ නැති නිසා උන්වහන්සේ හිතනවා ජීවිත 100යි ආනිසංස ලැබෙන්නේ නැති කියලා. ජීවිත 1000ක් ආනිසංස ලැබෙනවයි කියපු මහරහතන් වහන්සේට අනාගතයේ පිළිබඳව පේන ජීවිත 1000යි. එතනින් එහා පැත්තට පේන්නේ නැති නිසා උන්වහන්සේට හිතෙනවා ජීවිත 1000යි එහෙනම් ආනිසංස ලැබෙන්නේ නැති කියලා. ලොකු හාමුදුරන්ට පේන්නේ අනාගතයේ පිළිබඳ තමන්ගේ අභිඥාවට ජීවිත ලක්ෂයයි. එතනින් එහා පැත්තට පේන්නේ නැති නිසා හිතනවා එහෙනම් ඒ උපාසිකාවට ජීවිත ලක්ෂය ආනිසංස ලැබෙන්නේ කියලා. එහෙනම් රහතන් වහන්සේ නමක් බැරි වෙලාවක්වත් හිතලා ධර්මයේ කියන්න ගියොත්
තමන්ගේ ඥාණයට වැටහෙන විදිහට ධර්මයේ කියන්න ගියොත් එහෙනම් රහතන් වහන්සේලා කියන දෙයක් රහතන් වහන්සේලා කියන ධර්මයක් වරදින්න පුළුවන්. එහෙනම් රහතන් වහන්සේලා කියපු බණ අහලා කොහොමද මේ තරම් සත්‍යෝ නිවන් දැක්කේ? ඒ රහතන් වහන්සේලා කිව්වේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයයි. ඒ ධර්මය හොඳින් කටපාඩම් කරා. කටපාඩම් කරපු ධර්මය ලෝකයට දේශනා කළා. ඒ ධර්මයයි පින්වතුනි රහතන් වහන්සේලා දේශනා කළේ. ඒකනේ මිහිඳු මහරහතන් වහන්සේ අවුරුදු 20 හිස බානකොටම අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ සිව්පිලි සිඹියාවටපත් උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. සිව්පිලි සිඹියාවටපත් උතුම් මහරහතන් වහන්සේ නමක් බවට මේ මිහිඳු මහරහතන් වහන්සේ පත් වෙනවා හිස බාන වෙලාවේ. හැබැයි උන්වහන්සේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ ළඟට වෙලා අවුරුදු 3ක් ත්‍රිපිටක අට කතාව කටපාඩම් කරගත්තා. උන්වහන්සේ ත්‍රිපිටකේ කටපාඩම් කරා අවුරුදු 3ක්. එතකොට හිතන්න රහතන් වහන්සේත් මේ ධර්මීය අහලා කටපාඩම් කරගන්න ඕන. ඒක හරි විශේෂ කරුණක්. එහෙමනම් පින්වත්නි රහතන් වහන්සේ නමකටත් මේ ධර්මීය හිතලා කියන්න බෑ. නමුත් අද කාලේ අපට හිතෙනවා අද සමහර මිත්‍යා දෘෂ්ටික අය අධර්මීය ධර්මීය ලෙස කියන මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨිය විදිහට කියන සමහර අය තමන් රහත්යයි කියලා ලොවට අඟවලා තමන්ගේ හිතට එන කරුණෝ ධර්මීය ලෙස ලෝකයට දේශනා කරනවා. නමුත් එහෙම අහලා එහෙම අහන ඒ මග යන අයට නිවැරදි මාර්ගය නම් පින්වතුනි මේ ජීවිතේ නෙවෙයි ඒ වැරදි මාර්ගයේ යන ගමන් මරණයටපත් වුණොත් ඒ කෙනාට සසරේවත් පින්වතුනි නිවැරදි මාර්ගයක් හොයාගන්න අති දීර්ඝ කාලයක් සංසාරේ ගමන් කරන්න වෙනවා. පින්වත්නි මම මේ සඳහන් කළේ රහතන් වහන්සේ නමක් වුණත් හිතලා බණ කියන්න බෑ. උන්වහන්සේත් ඒ ධර්මය ඉගෙන ගන්න ඕන. එහෙනම් අපේ මේ කාලේ කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ ත්‍රිපිටකයේ තිබෙන ධර්මය අට කතාවේ තිබෙන ධර්මය වෙනස් කරලා වෙනස් වුණා ඒව වැරදි පසුකාලීනව මේව වෙනස් වෙලා කියලා එහෙමනම් ඕක අපි පිළිගන්නව නම් අපි ඔක්කොම දුක් වෙන්නට ඕන. අපි හැමදෙනාම දුක් වෙන්නට ඕන. අනේ අපිට නිවන් දකින්න දැන් මේ බුද්ධ ශාසනය බැරි වෙනවා කියලා. නමුත් එහෙම දුකක් ඇති කරගන්න අපේ භාග්‍යතුන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල ඉඩක් අපට දීලා නැහැ. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය අවුරුදු 5000ක් යනකම් කාටවත් වෙනස් කරන්න බෑ. ඒක භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම අදිෂ්ඨාන කරලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරන එකට කියන වත්තා කියලා. තවත් විශේෂ වචනයක් තියෙනවා පවත්තා කියලා කියන්නේ ඒ බණ ටික අහලා මේ ශාසනයේ සෝවාන් ඵලය ලබන කෙනා දක්වාම මේ ධර්මයෙන් නොවෙනස් වෙන්න පවතින අදිෂ්ඨාන කරනවා. ඒකට කියනවා පවත්තා කියලා. ඒ නිසා මේ ධර්මයේ කිසිම අඩුපාඩුවක් පින්වත්නි මේ ධර්මයේ නෑ. පින්වත්නි ඒක අපට ඔප්පු කරගන්න පුළුවන්
එකම සාක්ෂිය තමයි 1954 අවුරුද්දේ මියන්මාරේ එහෙම නැත්නම් අපි හඳුන්වන බුරුමේ සිදුවෙච්ච 6 වන ධර්ම සංගායනාව. 6 වෙනි ධර්ම සංගායනාව තමයි ඒකට තියෙන එකම සාක්ෂිය. 1954 වෙනකොට ලෝකේ බෞද්ධ රටවල් වලට හිතුණා ඇති වුණා ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පර්යාප්තිය වෙනස් වෙලාද කියලා. උන්වහන්සේලා එක පරීක්ෂා කරලා බලන්න කරා පරීක්ෂණය. මොකද්ද කරපු පරීක්ෂණය? ධර්මාශෝක රජතුමා තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වලා රජතුමාගේ අනුග්‍රහයෙන් රටවල් 9කට මේ ත්‍රිපිටක ධර්මයේ බෙදලා දුන්නා. මිහිඳු හාමුදුරුවෝ අපේ ලංකාවට ත්‍රිපිටක ධර්මය අරගෙන ආවා. මේ රටවල් 9ෙම අපේ ලංකාවේ ධර්මයේ තියෙනවා වගේ හැම රටකම තම තමන්ගේ රටට ලැබිච්ච ධර්මයේ ග්‍රන්ථාරූඪ කළා. අපේ මාතලේ අලු විහාරදී ග්‍රන්ථාරූඪ කරා වගේ හැම රටකම ධර්මයේ ග්‍රන්ථාරූඪ කරා. එක්දාස් 954 අවුරුද්ද වෙනකොට මියන්මාරේ ධර්මීය තියෙන රටවල් වලට පණිවිඩයක් යවුවා. ඔබලාගේ රටේ තියෙන ඔබලා විසින් මුද්‍රණය කරලා තිබෙන ත්‍රිපිටක පොත් ටික අරගෙන අට කතා පොත් ටික අරගෙන බුරුමේ රටට එන්න. හැම රටකින්ම මේ සමුළුවට ඇවිල්ලා ඒ සමුළුවේ 2500 දෙනෙක් එකට එකතු වෙලා රටවල් ගණනාවකින් ඇවිල්ලා 2500 දෙනෙක් එකට එකතු වෙලා එක එක්කෙනාගේ රටවල් වලින් ගෙනාපු ත්‍රිපිටක පොත් ටික පෙරලගෙන එක්කෙනෙක් කියනවා අනිත් පිරිස අහගෙන ඉන්නවා මේ විදිහට අවුරුදු 2ක් එක දිගට සංගායනාවක් කළා. එක දිගට අවුරුදු 2ක් සංගායනාවක් කළා. අපි මෙහෙම හිතමු. ලංකාවේ කරණීය සූත්‍රය ලියනවා. ලියන සිංහල අකුරේ. ඒක ඉංග්‍රීසි ජාතිකයෙකුට දුන්නොත් අර කරණීය සූත්‍රයම ලියන්න ඕනේ ඉංග්‍රීසි අකුරේ. ඒක ලියන්න ඕනේ ඉංග්‍රීසි අකුරේ. අරාබි ජාතිකයෙකුට දුන්නොත් ඒ කරණීය සූත්‍රය ලියන්න ඕන අරාබි අකුරේ. හැබැයි පින්වත්නි අරාබි ජාතිකයෙකුයි සිංහල ජාතිකයෙකුයි ඉංග්‍රීසි ජාතිකයෙකුයි තුන්දෙනා එකට එකතු වෙලා තමන්ගේ රටේ භාෂාවෙන් මුද්‍රිත පිටපත අතේ තියාගෙන තුන්දෙනාම කරණීය සූත්‍රය කියනවා. ඇහෙන හඬවල් තුනක්ද නැත්නම් එකම හඬක්ද? ඔක්කොම කියන්නේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච කියලා. මොකද අකුරු වෙනස් වුණාට උච්චාරණය එකයි. එතකොට බුරුමේ රටේ අය මේ පරීක්ෂණය කරද්දී හැම රටකින්ම ගෙනාව ත්‍රිපිටකය ධර්මාශෝක රජතුමා විසින් බෙදලා දුන්නු ත්‍රිපිටකය දැන් මේ වෙනකොට වෙනස් වෙලාද කියලා පරීක්ෂා කරලා බලන්න අර විදියට සංගායනා කරා. බුරුමේ රටෙන් කරණීය සූත්‍රයේ බුරුමේ අකුරෙන් තියෙන පිටපත කියවනකොට ලංකාවෙන් ගියපු මහතෙරවරු ලංකාවේ පිටපත පෙරලගෙන බැලුවා අපේ කරණීය සූත්‍රයේ ඒ කරණීය සූත්‍රයේ කියන විදියටමද කියවෙන්නේ. ඒ විදියටම තමයි කියවෙන්නේ. ඉන්දියාවෙන් බැලුවා, බංගලාදේශයෙන් බැලුවා, නේපාලයෙන් බැලුවා, තායිලන්තයෙන් බැලුවා. සමුළුව ඉවර වෙනකොට පරීක්ෂණේ වාර්තාව ලෝකයට ඉදිරිපත් කරා සංගරාවකින්.
1956 අවුරුද්ද වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කිසිම අඩුපාඩුවක් නැහැ කියලා. රටවල් 9ම තිබිච්ච ත්‍රිපිටකයේ එකදු අකුරක්වත් පිටුතුනි වෙනස් වෙලා නැහැ. උච්චාරණ දෝෂයක් හැරෙන්න. එහෙම උච්චාරණ දෝෂ තියෙනවා නම් ඒවත් සටහන් කරලා චට්ට සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට ත්‍රිපිටකය නිවැරදි ත්‍රිපිටකයක් බව ලෝකයට ඔප්පු කළ පෙන්නවා. එවනම් අපේ මේ ධර්මයේ කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ ධර්මයේ පිටුතුනි ස්වාක්කාතයි. නිවන් දකින්න ඕන ශ්‍රාවකයන්ට නිවනට අවශ්‍ය කරන හැම දෙයක් මේ ධර්මයේ තියෙනවා. පිටුතුනි අපි දුක් වෙන්න ඕන මේක වෙනස් වෙලා නම් නමුත් නිවන් දකින ශ්‍රාවකයන්ට සතුටු වෙන්න පුළුවන් මේ ධර්මයේ කිසිම තැනක අඩුවක් පාඩුවක් නැහැ වෙනස් වෙලා නැහැ කියලා. ඒක සතුටු වෙන්න පුළුවන් කාරණා. පින්වත්නි එහෙමනම් අපට මේ ත්‍රිපිටකයේ අට කතාවේ තිබෙන කරුණ පිළිබඳ සැකයක් ඇති කරගන්න ඕනෙම නෑ. අපට සැකයක් නැතුවම පින්වතුනි මේ ත්‍රිපිටකයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි කියලා අපට පිළිගන්න පුළුවන්. එහෙමනම් අපි බණ අහනවා නම් අහන්න ඕන මොන බණද? බුදුරජාණන් වහන්සේම වදාළ ධර්මය. ඒ ධර්මය ඒ විදියටම දේශනා කරන දේශිකයන් වහන්සේලා අද ඕනතරම් ඉන්නවා. හැබැයි සමහර ධර්මීය අධර්මීය ධර්මීය ලෙස කියන මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨිය ලෙස කියන තමන්ගේ අදහස් බුද්ධ භාෂිතයයි ලෙස ඉදිරිපත් කරන පිරිසකුත් ලංකාවේ ඉන්නවා පව් කරගන්න බලාගෙන. කරගන්නේ මහා පව්කම් ගොඩක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කරගන්න කෙනා ඒ ශ්‍රද්ධාව බිඳගන්න එපා කිව්වා සමනේනවා කිව්වේ හාමුදුරුව කෙනෙක් නිසාවත්. මොකද හාමුදුරුව නමක් වුණා පිටුතුනි මේ ධර්මය වැරදි ලෙස විස්තර කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ අහපු මේ බුද්ධ භාෂිතය කවුරු හරි හාමුදුරුව කෙනෙක් වැරදි ලෙස ඒක විස්තර කරන්න පුළුවන්. තමන්ගේ අදහස එකට එකතු කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙම හාමුදුරුව කෙනෙක් කිව්වත් ඒ ශ්‍රද්ධාව වෙනස් කරගන්න එපා කිව්වා. බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා කිව්වා. ඒ කාලේ බ්‍රාහ්මණයන් හඳුන්වන්නේ අද කාලේ අපි හඳුන්වන මහාචාර්යවරු. මොකද අද මහාචාර්යවරයෙකුටත් වඩා දැනුමක් තිබුණ ඒ කාලේ බ්‍රාහ්මණයෙකුට අද මහාචාර්යවරයෙකුට තියෙන යම් විෂයක් සම්බන්ධයෙන් යම් ප්‍රමාණික දැනුමක් විතරයි. හැබැයි ඒ කාලේ බ්‍රාහ්මණයෙකුට තිබුණා ලෝකේ පවතින සියලුම ශිල්පවල සියලුම දැනුම පරතරට ඉගෙනගත්තු ඥානිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කෙනෙක් කිව්වත් තමන්ගේ ශ්‍රද්ධාව නොබිදෙන විදිහට ශ්‍රද්ධාවක් උපදවා ගන්නට ඕන. ඊළඟට කියනවා දේවීනවා. දෙවියෙක් නිසාවත් මේක වෙනස් කරගන්න එපා. දෙවියෙක් ඇවිල්ලා කිව්වා මේ ශ්‍රද්ධාව වෙනස් කරගන්න එපා කිව්වා. ඒක උදාහරණයක් කියනවනම් අපේ අනේපිට සිටුතුමා
හැමදාම තමන්ගේ නිවසේ 509කට දන් දුන්නා. අනේපිඩු සිටුතුමාගේ මාලිගාවේ දක්ඛින දාරේ දකුණු දොරේ ඉහළ අහසේ අධිග්‍රහීතේ හිටියා එක්තරා දිව්දුවක්. ඇය මිත්‍යා දෘෂ්ටිකයි. මේ දිව්‍යාංගනාව විමානයක් හදාගෙන ඉන්නවා මාලිගාවේ ආරක්ෂාවට. හැබැයි ඇය මිත්‍යා දෘෂ්ටිකයි. මේ දොරෙන් තමයි බුදුරජාන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලා වැඩම කරන්නේ. හැමදාම අර භික්ෂුන් වහන්සේලා වඩිනකොට අර දෙව්දුවට විමානයෙන් බිමට බහින්න වෙනවා. මේක මෑට ලොකු කරදරයක් වුණා. ඇය බැලුවා භික්ෂු සංඝරත්නයත් එක්ක පුදුම තරහකින් හිටියේ. පිටත්නි අනේපිඩු සිටුතුමා එක්තරා කාලයක් තිබුණා බොහෝ දුප්පත් වුණා. එහෙම දුප්පත් වෙලා හිටපු කාලේ කියපු දේශනාවක් නේ වේලාම සූත්‍රය කියන්නේ. දෙව්දුව මෙන්න මේක අවස්ථාවක් කරගෙන සිටුවරයාගේ ළඟට දවසක් ගිහිලා සිටුවරයාට කියනවා සිටුතුමනි ඔබ දන්නවද ඔබ දුප්පත් වුණේ ඇයි කියලා? සිටුතුමනි ඔබ දුප්පත් වුණේ සිටුතුමනි කාට හරි කෙනෙකුට ණයක් දුන්නොත් ඒ ණය අපිට ඉල්ල ගන්න පුළුවන්. කාට හරි පොලියට දුන්නොත් අපිට වැඩිපුර මුදලක් එක ලබා ගන්න පුළුවන්. හැබැයි සිටුතුමනි හොඳින් මතක තියාගන්න ශ්‍රමණයන් වහන්සේලාට දුන්න කියලා ආයි සිටුතුමනි ඔබට ලැබෙන්නේ නැහැ. මේ සවැත් නුවර හිටපු මහා ධනවත් පවුල් වලින් ධනවත් සිටුවරු අතරින් ප්‍රධාන සිටුවරයෙක් තමයි ඔබ. නමුත් බලන අදිතාම දුප්පත් කෙනෙක් බවට පත් වෙලා. සිටුතුමනි ඔබ දුප්පත් වුණේ දන් දුන්නු නිසා දැන් දන් දෙන එක නතර කරන්න. දැන් මේ කවුද කියන්නේ? දෙවියෙක් ආරෝඪ වෙලා මිනිස්සෙක් ඇවිල්ලා කියනවද? අද කාලේ දේවාල වලින් කියන වගේ. දේවාල වල දෙවිවරු පෙන්නේ නැහනේ. ඉන්නේ නියෝජිතේ. ඒ කෙනා කියන වචනේ පිළි අරගෙන තමයි අපි ගොඩක් දේවල් කරන්නේ. හැබැයි කියන්නේ දෙවිවරු තමයි මේක කිව්වේ කියලා. දැන් අනේපිඩු සිටුතුමාට කියන්නේ එහෙම කෙනෙක්ද? නෑ. මේ අහසේ පහළ වෙච්ච දිව්‍ය වස්ත්‍ර දරමින් දිව්‍ය ආලෝකයේ බබලෝමින් මෙන්න මෙහෙමයි අනේපිඩු සිටුතුමාට මේ කතාව කියන්නේ. මොකද්ද කියන්නේ? දැන් දන් දෙන එක නතර කරන්න. හිතලා බලන්න කාට හරි කෙනෙක් ඔහොම කිව්වොත් කවුරු හරි දෙවියෙක් ඇවිල්ලා ඔබම හිතලා බලන්න ඔබේ ඉදිරියට ඇවිල්ලා එහෙම කිව්වොත් ඔබේ ශ්‍රද්ධාව මොකක් වෙයිද? මෙහිම අහස දෙවියෙක් පහළ වෙලා Tamanට කියනවා බුදුදහම අදහන්න එපා ඔක බොරුවක්. ඔබල යන්නේ මුලාවක. ඔබ යන්නේ එක නතර කරන්න කියලා කාට හරි කිව්වොත් කී දෙනෙක් නම් පින්වත්නි බුදුදහමෙන් අයින් වෙයිද? හැබැයි අනේපිඩු සිටුතුමා කියනවා නුඹ නෙවෙයි නුඹ වගේ 100ක් ආවත් නුඹ වගේ 1000ක් ආවත් නුඹ වගේ ලක්ෂයක් ඇවිල්ලා මට ওই ටික කිව්වා. මම දෙන දන් නුඹලා කාටවත් නතර කරන්න බෑ. හැබැයි මට කනගාටුයි කිව්වා නුඹ වගේ මිත්‍යා දෘෂ්ටිකෙක් මගේ මාලිගාව වාසය කරනවා දකින්න ලැබීනේ කියලා. නුඹ වගේ මිත්‍යා දෘෂ්ටිකයෙක් මගේ මාලිගාවේ දකින්න ලැබීම මට ඊටම දුක්දායක කාරණාවක්. මේ මොහොතේම මේ මාලිගාවෙන් පිට වෙන්න කිව්වා.
අන්තිමේදී තමන්ගේ විමානයක් තමන්ට අහිමි වුණා. ශක්‍ර දෙවියන්ගේ ළඟට ගිහිල්ලා ශක්‍ර දෙවියන්ගෙන් උපදෙසක් ලබාගෙන ඇවිල්ලා තමයි අනීපිඬු සිටුතුමාව නැවත යාළු කරගත්තේ. එතකොට බලන්න අනීපිඬු සිටුතුමාට කොයිතරම් නම් ශ්‍රද්ධාවක් පින්වතුනි තිබුණාද? කදිරංගාර ජාතකයේ කියවලා බලන්න. ජාතක පොතේ කදිරංගාර ජාතකයේ කියවලා බලන්න බොහෝ තොරතුරු ප්‍රමාණයක් අනීපිඬු සිටුතුමා ගැන දැනගන්න පුළුවන්. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය දෙවියෙක් කැවිලා කිව්වත් වෙනස් කරගන්න එපා. මාරේනවා බ්‍රහ්මුණාවා මාරයෙක් කැවිලා කිව්වත් බ්‍රහ්මීක් කැවිලා කිව්වත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කිරී ඇති කරගත්තු ශ්‍රද්ධාව වෙනස් කරගන්න එපා කිව්වා. එහෙමනම් අපි හැම දිනාටම ඒ උතුම් භාග්‍ය ලැබිලා තියෙනවා ජීවිතේ. ඒ මහා භාග්‍ය ලබාගත්තු ඔබට මට පින්වත්නි හිතේ කොයිතරම් නම් සතුටක් තියෙන්න ඕනද? අනේ අපිට දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අපිට බොහෝ කුසල් රැස් කරගන්න පුළුවන් කියලා. එහෙමනම් අපි මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවේ උපරිම වෙහෙස දරන්න ඕන මොකටද? කුසල් රැස් කරගන්න. පින්වත්නි, අපි මේ බුද්ධ ශාසනයට ආවේ මොකටද? දන්නවද පින්වත්නි, මේ ලංකාවේ ඉපදිච්ච දුප්පත්ම කෙනා, බැරි වෙලාවක්වත් පින්වත්නි ඉපදුනා නම් වෙනත් රටක, පින්වතුනි ලෝකේ ධනවතුන්ගේ නාමලේඛනයක් තියෙනවනම් ඒ ධනවතුන්ගේ නාමලේඛන අතරේ ඉහළින්ම තියෙන නමක් තමයි ඒ කෙනාගේ නම. ලංකාවේ ඉපදිච්ච දුප්පත්ම කෙනා පිටරටක ඉපදුනා නම් ඒ තරම් සැප සම්පත් විඳින කෙනෙක් බවට පත් වෙනවා. නමුත් පින්වත්නි, ලංකාවේ ඉපදිච්ච නිසා මොකද උනේ කෙනාට? අර තිබිච්ච පින් ටික නැති වුණා. ඒ පින් ටික වියදම් වුණා. පින්වත්නි, ලංකාවේ ඉපදිච්ච නිසා ඒ කෙනාගේ තිබිච්ච පින් ටික නැති වුණා. නැත්තම් අපිට තිබිච්ච පින් ලෝකේ තියෙන ධනවතුන්ටත් වඩා සැප සම්පත් පිනේ අපි අර ගොඩක් පින් වියදම් කරගෙන ඇවිල්ලා. ඒක උදාහරණයකින් කියනවා නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන්ද? අපේ පින් වියදම් වෙනවද එහෙම තැනකට යනකොට? ලබන සැප සම්පත් නැති වෙලා ඒ සැපයට වෙනුවට වෙනත් දෙයක් ඒ පින වියදම් වෙලා ලැබෙන්න පුළුවන්. ඒකට හොඳ නිදසුනක් කියනවා නම් පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ කාලේ අපේ ශාසනයේ හිටපු පිලින්ද වච්ච කියලා මහරහතන් වහන්සේ නමක් දානයක් දුන්නා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් භික්ෂුන් වහන්සේලාට සර්ව දානයක් දුන්නා. දානේ විශේෂ දානයක් දුන්නා. ඒ තමයි කුඩ දානයක්. විශේෂයෙන්ම කුඩ පූජාවක් කළා. පින්වත්නි, කල්ප ලක්ෂයක් පුරාවටම දන් දුන්නු කෙනාට හැම ජීවිතයකම හැම දානයකම විපාක ලැබුණා. හැබැයි විශේෂයෙන්ම කුඩ ලක්ෂයක් ලැබුණා. විශේෂයෙන්ම කුඩ ලක්ෂ ගානේ ලැබුණා. හැබැයි කල්ප ලක්ෂයක් පුරාවටම කුඩ ලක්ෂ ගානේ ලැබුණාට අපේ බුදුරජාන් වහන්සේගේ කාලේ පිලින්ද වච්ච කියන නමින් උපන්නා. නමුත් කුඩ ලක්ෂ ලැබුණේ.
ඇයි කුඩලක්ෂ ලබන්න තිබිච්ච පින් ටික ඉවර වෙලාද? නැහැ. තවත් අසංඛ්‍ය ගණන් ජීවිත කුඩලක්ෂ ලබන පින් තියෙනවා. එහෙනම් ඇයි මේ ජීවිතේ ලැබුණේ නැත්තේ? සදාහන් කරන උන්වහන්සේ රහත් බව ලබලා උන්වහන්සේ කියනවා කුඩලක්ෂ ලබන්න තිබිච්ච පින් ටික මට අරහත් ඡත්‍රය ලබන්න වියදම් වුණා. අර කුඩලක්ෂ ලබන්න තිබිච්ච පින් ටිකලු රහත් බව ලබන්න වියදම් වෙලා තියෙන්නේ. එතකොට හිතන්න මේ ලංකාව වගේ රටක උපදින පින්වතුන් අපි කොච්චර පින් වියදම් කරාද? පිට රටක ඉපදුනා නම් හිතන්න බුද්ධ කියන නමවත් අහන්න ලැබෙනවද? මෙහෙම බණක් අහන්න නෙමෙයි ධම්ම කියන වචනවත් අඩුවතරම අහන්න ලැබෙයිද? බණක් අහන එකටත් වඩා ධම්ම කියන වචනවත් අහන්න ලැබෙන්නේ. හිතලා බලන්න පින්වත්නි අපට හරියට තිසරණයක් නැතුව ලැබිච්ච මනුස්ස ජීවිතයේ මරණයටපත් වෙන්න උනොත් ඒ කෙනාට ඊළඟ භවයේ කොයි වගේ තැනකට නම් යන්න වෙයිද? අනන්ත දුක් විඳින මහා නිරයන් වලටම තමයි වැටෙන්න වෙන්නේ. නිරය වර්ග 8 අඩුම අවශ්‍ය තියෙන නිරය තමයි ජීවය කියන නිරය ලක්ෂයක් ඉවර වෙන්න ඕන කියලා. අපේ අවුරුදු 90 ලක්ෂයක් ගියන් පස්සේ තමයි සංජීවී කියන නිරය එක දවසක් ඉවර වෙන්නේ. පින්වත්නි ඒ තරම් අති දුර්ලභයි මේ මනුෂ්‍ය ලෝකයක ඉඳලා නැවත මනුෂ්‍ය ලෝකයකට කෙනෙක් එනවා කියන එක. හිතලා බලන්න අවුරුදු 90 ලක්ෂයක් නම් එක දවසක් යන්න අපේ මේ අවුරුදු 100ක් එක දිගට සැප වින්දත් ඒ විඳින සැපේ කිසිම පළක් තියෙද? කිසිම පළක් නැහැ. හිතලා බලන්න ලංකාව වගේ රටක උපන්න අපි කොයිතරම් නම් පුණ්‍යවන්තයිද? අද මේ පින්වතුන් ධර්මයේ ශ්‍රවණය කරනවා. මේ ලංකාවේ උපන්න කෙනෙකුට කිලෝමීටර් 100ක් 200ක් ඇවිදගෙන ආවොත් භාග්‍යවතුන් වහන්සේගේම 13 වහන්සේලා පින්වතුනි කොච්චර වඳින්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ කොයිතරම් අනුග්‍රහයක් මේ ලංකාවට කරලා තියෙනවද කියලා කියනවනම් බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ ලංකාවේ. වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එකම තැන වැඩ ඉන තැන තියෙන ලංකාවේ. සතර දළදා වහන්සේලාගේ දළදා වහන්සේලා දිනමක්ම වැඩ ඉන්නේ ලංකාවේ. තවත් කොයිතරම් නම් ධාතුන් වහන්සේලා මේ ලංකාවේ වැඩ ඉන්නවද? ධර්මයේ සඳහන් කරනවා සමහර සක්වලවල් තියෙනවලු මුළු සක්වලකටම තියෙන අබෑටයක් තරම් ධාතුන් වහන්සේ නමක්ලු. එවන් බුද්ධ ශාසනයක මෙවන් රටක උපදින්නට නම් පින්වතුනි සැබෑවටම මහා පින් ගොඩක් වියදම් කරපු කෙනෙක් වෙන්නට ඕන. මහා පුණ්‍යවන්තයෙකුට හැර මේ වගේ ජීවිතයක් ලබන්න පින්වතුනි සාමාන්‍ය කෙනෙකුට නම් බෑ. එහෙනම් අපි ඒ අවස්ථාව ජීවිතේ ලබලා තියෙනවා. එහෙනම් ලැබූ ජීවිතයෙන් අපි කොච්චර ප්‍රයෝජන ලබනවද කියලා අපි හිතන්නට ඕන. එහෙනම් බුද්ධ ශාසනයක් ලැබිච්ච මොහොතක අපි හිතන්නට ඕන ලැබිච්ච මොහොතේ පින්වතුනි අපි පුළුවන් තරම් බෙහෙසිලා කුසල් වඩන්න. තමන්ගේ තිබෙන කාලය නිර්පරාදී ගතකරන්න කිසිම කෙනෙක් උනන්දු වෙන්නට එපා. අකුසලයට හිත නැඹුරු කරන්න කිසිම කෙනෙක් උනන්දු වෙන්නට එපා. වීරිය වඩන්න හැම මොහොතකම කුසල්ම වඩන්න. මොකද ලැබිලා තිබෙන කාලය බොහෝම අඩු කාලයක්. අපිට මේ ජීවිතය අත්හරින මොහොත කොයි වෙලාවෙද කියලා අපි කාටවත් කියන්න බෑ. මොකද අපි
මේ ලෝකේ නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චුණා. මේ මහා සේනාව සහිත මාරයත් එක්ක අපි කවුරුවත් givisum ගහගෙන නැහැ. මම ඉගෙන ගත්තා මෙන්න. මම රස්සාවක් කරලා පින් ටිකක් කරලා ඉවරනෙන් පස්සේ ඉන්න. මගේ දරුවන්ගේ වැඩ කටයුතු ටික ඉවරලා පින් ටිකක් කරගන්න පස්සේ දින්න. නැත්නම් මම මේ ජීවිතේ කුසල් ටිකක් වඩා ගන්නකම් ඉඳලා මාරියන් ඔබ එන්න කියලා අපි මාරියත් එක්ක givisum ගහගෙන නැහැ. එන්නේ තව සුළු මොහොතකින්ද ඒ සුළු මොහොතේ පින්වතුනි අපි සෝදානම් වෙලා ඉන්න ඕනේ යන්න. භාග්‍යවතුන් වහන්සේ නිසා දේශනා කරනවා අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණස්වි. අදම ආතාපි වීරිය වඩන්ඩ කොයි වෙලාවේ අපි මැරෙයිද කියලා අපි දන්නේ නැහැ. වීරිය වඩන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක පිරිස තමන්ගේ ජීවිතේ වීරිය වඩන්න උනන්දුවක් ඇති කරගන්න ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ තමන්ට කොහොම හරි මං කුසල් වඩනවා කියන ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාව හිතේ අදිෂ්ඨානයක් හැටියට ඇති කරගන්න. එසේ හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ උතුම් බුද්ධ ශාසනයේ බොහෝ කුසල් වඩන්නට සතර සම්‍යක් ප්‍රදානෙන් කටයුතු කරන්නට තෙරුවන් කෙරෙහි නොබිදෙන ශ්‍රද්ධාවක් උපදවා ගන්නට භාග්‍යවතුන් වහන්සේම වදාළ ඒ උතුම් වූ ධර්මයම වටහා ගන්නට බුදුන් සරණම යන්නට මේ ශ්‍රාවක පින්වත් හැම දිනාටම වීරිය ලැබේවා, ප්‍රඥාව පහළ වේවා. ඒ සඳහා සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ අසුර නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා. හොඳ එහෙනම් අද දවසේ අපි දේශනාව නිමාවටපත් වෙලා පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරන්නටයි මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන් කිහිප පළක් ඉන්නවා. ඒ පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරන්න මේ මොහොතේ අපි බලාපොරොත්තු වෙනවා. පළමු කොට පුණ්‍යානුමෝදනා කරනවා අබේපුර අවමංගල්ලා විහාර සහ සුබ සාධක සමිතියේ සියලුම සමාජික සමාජිකාවන්ට. විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා අබේ දර්ශනාරාමේ නිර්මාතෘ අබේවීර දම්පතීන්ටත් එවැගේම මේනකා තේනුවර මහත්මියගේ පියාණන් වන තේනුවර මහත්මාටත් නැන්දනියටත් එස්.ඒ. වනිගරත්න මහත්මාගේ මාමණ්ඩිය වන තේනුවර මහත්මාටත් ප්‍රේමාවතී පෙරේරා මහත්මියටත් ස්වාමි පුරුෂයා වන ආර්යරත්න මහත්මාටත් සමාජික නන්දන හේවාගමගේ මහත්මාටත් ප්‍රින්ස් ජයසේකර මහත්මාගේ මෑණියන්ටත් ඒ ප්‍රේමදාස මහත්මාගේ නැන්දනියටත් ඇතුළු සියලුම සමාජික සමාජිකාවන්ගේ මියගිය සියලු ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ නම් සඳහන් කරපු මිය පරලෝ ගියපු සියලු මේගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම අබේ දර්ශනාරාමේ නිර්මාතෘ අබේවීර දම්පතින්ගේ භාර්යාව වන අබේවීර මෙතිනියටත් රෝගීව සිටින සමාජික RJK.W. බුලත්සිංහන මහත්මියටත් TGA අයිරාංගනී මහත්මියගේ ස්වාමි පුරුෂයා වන ගාමිණී මහත්මාටත් සමිතියේ සියලුම සමාජික සමාජිකාවන්ට පවුල්වල සමාජිකයන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම මේ සියලු කුසල් බලයෙන් නිදුක් භව ලැබේවා, නිරෝගී භව ලැබේවා, කායික මානසික සුවපත් භාවය සැලසේවා. ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ බොහෝ කුසල් දහම් වඩන්නට ඒ පින්වත් හැම දිනාටම හැකියාව, ශක්තිය, ධෛර්යය
ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා GL ජගත් ගංගාතිලක මහත්මයා තම මිය පරලෝකීය දෙමාපියන් ප්‍රධාන ඥාතින්ට පින් අනුමෝදන් කරමින් මේ දේශනාව තුළින් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ මිය පරලෝකීය දෙමාපියන් ප්‍රධාන සියලු ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම වැඩමවා වදාළ ගෞරවනීය දේශිකානන් වහන්සේටත් විහාරාධිපති පරම පූජනීය නායක මාහිමිපාණන් වහන්සේටත් සියලු සංඝයා වහන්සේලාටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම දෙවනුව තමන්ගේ භාර්යාවගේ උපන්දිනයේ අදට යෙදී තිබෙන බැවින් ඇයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ ආදරණීය දියණියට සහ බිරිඳගේ ආදරණීය දෙමාපියන් දෙපළටත් අද පැමිණ සිටින සියලු දෙනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු වේවා. හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රැස් කරගත්තා වූ සීල කුසල ධර්මයේ බලයෙන් මේ විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය අවසරයි නම සිහිපත් කරන්නට ශාස්ත්‍රපති පරපාමොල්ලේ සිරි විමල නායක මාහිමිපාණන් වහන්සේටත් වැඩ සිටින සියලු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. ලෝක සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහත් ශාසනික සේවයක් කරන්නට උන්වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මී ආනුභාවයෙන් ප්‍රාර්ථනා කරමු. කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. හැම දිනාටම උතුම් සම්මා සම්බුදු සරණ වේවා.